මොකද්ද ඇහුවේ ස්වාමීන් වහන්සේ ස්කන්ධයි නාම රූපයි එකට කතා කරන්න පුළුවන්. නැත්තම් නාම රූප විග්‍රහ කරද්දී ස්කන්ධ කොටස් කරලා නාම රූප වලට විග්‍රහ කරන්න පුළුවන්ද? පුතේ ස්කන්ධයි නාම රූපයි එකම තමා කියලා කෙනෙක් කතා කරනවා නම් එයා ධර්මයේ විනාශ කරන, ශාසනය විනාශ කරන කෙනෙක් වෙනවා පුතේ. පුතේ මේ කරුණ විග්‍රහ කරගන්න සූත්‍ර මහා පුන්නමා සූත්‍රයත් එක්ක සූත්‍ර 6ක් පොදුවේ අරන් කතා කළොත් ඒ කියන්නේ පුතේ බුදු පියාණන් වහන්සේගේ මූලික බුද්ධ වචනයක එක කෙනාට ගැළපෙන, අපේ හිතට ගැළපෙන, අපිට ගැළපෙන, Tamanට හිතන විදියට මෙහෙමයි වෙන්නේ කියලා හිතලු සංකල්ප විග්‍රහ නැතුව මූලික බුද්ධ වචනය තුලින් පුතේ මේ ස්කන්ධය නාම රූපයි කියන කාරණාව කතා කළොත් පුතේ බුදු පියාණන් ඔන්න ස්කන්ධ විග්‍රහ කරනවා. බුදු පියාණන් ඔන්න ස්කන්ධ විග්‍රහ කරනවා. දැන් මේ ස්කන්ධය නාම රූපයි දැන් ඔයාගේ ප්‍රශ්නෙත් එක මම විග්‍රහ කරන්නේ දෙන්නේ මහා පුන්නමා සූත්‍රයත් ඒ වගේම තව සූත්‍ර කීපයකුත් එක්ක පොදුවේ ප්‍රතිපදාවක ඉස්මතුකේ තිබෙන්නේ පොදුවේ මේ කාරණා දෙක බුදු පියාණන් සකස් වීම පෙන්වන විදිහත් විග්‍රහය පෙන්වන විදිහත් පුතේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන අහනවා උත්තරී පඤ්ඤාහං ආපුජ්ජි කිත්තාවතානුකෝ බන්තේ කන්දානං කන්දාදි වචනන්ති. භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධේනට ස්කන්ධ ප්‍රඥප්තිය කෙතකින් වේද? භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධේනට ස්කන්ධ ප්‍රඥප්තිය කෙතකින් වේද? යංකින්චි බික්ඛු රූපං අතීතං අනාගතං පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා ඕලාරිකං වා සුකුමං වා හීනං වා ප්‍රණීතං වා යන්දුරේ සම්තිකේවා අයං උච්චති රූපක්ඛන්දෝ. දැන් මේ ඇහුවේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධේනට ස්කන්ධ ප්‍රඥප්තිය කෙතකින්ද? එතකොට බුදු පියාණන් වහන්සේ ස්කන්ධ විග්‍රහයක ප්‍රඥප්තිය පැනවීම විග්‍රහ කරන ඕන. ස්කන්ධ විග්‍රහයක ප්‍රඥප්තිය පැනවීම අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන ප්‍රනීත යම්කිසි රූපයක් ඇද්ද? දුර හෝ ළඟ රූපයක් ඇද්ද? මේ රූපස්කන්ධයයි කියනු ලැබේ. හොඳට දරා ගන්න පුතේ මේ කාරණාව. ඔන්න ඒ තමයි රූපස්කන්ධය බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරා. දැන් අහපු ප්‍රශ්නයත් එක්ක රූපස්කන්ධය විග්‍රහ කරේ කොහොමද බුදු පියාණන් වහන්සේ? ස්කන්ධ වලට ප්‍රඥප්තිය පැනවීමක් එක්ක දැන් හොඳට අවධානයෙන් අහන්න මෙතන. ඔන්න දැන් බුදු පියාණන් වහන්සේ ස්කන්ධ ප්‍රඥප්තිය පෙන්වුවේ මොකටද? රූපස්කන්ධ විග්‍රහයෙන් නේද? ස්කන්ධ ප්‍රඥප්තිය වෙන්නේ රූපස්කන්ධ විග්‍රහය. දැන් බුදු පියාණන් වහන්සේ ස්කන්ධ ප්‍රඥප්තියට රූපස්කන්ධය විග්‍රහ කරනකොට සතර මහා ධාතු කතා කළාද? පඨවි ආපෝ තේජෝ ආයෝ කතා කළාද? නෑ නේද? ඒවා කතා කළේ නෑනේ. දැන් මේ විග්‍රහ කරගෙන යන්නේ පුතේ ස්කන්ධත් නාම රූපත් තුලින් මූලික බුද්ධ වචනයක ස්කන්ධ විභංග සූත්‍රයත් එක්ක එතන බුදු පියාණන් වහන්සේ පෙන්වන ස්කන්ධ පහ ගැන විග්‍රහයට අවධානයෙන් අහන්න. දැන් පුතේ ස්කන්ධ ප්‍රඥප්තියට රූපස්කන්ධය විග්‍රහ කරනකොට සතර මහා ධාතුවත් පඨවි ආපෝ තේජෝ වායෝ කියලාවත් විග්‍රහ කළාද බුදු පියාණන් වහන්සේ? නෑනේ. ස්කන්ධ ප්‍රඥප්තියට රූපස්කන්ධය විග්‍රහ කරනකොට සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ කියලාද විග්‍රහ කළේ? නැත්තම් අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත සියුම් ගොරෝසු දුර ළඟ කියන 11 ආකාරයේ පැනවීම 11 ආකාරයේ පැනවීමද විග්‍රහ කරේ. 11 ආකාරයේ පැනවීමනේ. දැන් පුතේ මේ 11 ආකාරයේ කන්ද විග්‍රහයට බුදු පියාණන් වහන්සේ සතර මහා ධාතු නාම රූපවත් කතා කළාද? නෑ නේද? ඉස්සරම ওই කාරණා හොඳට දරා ගන්නකො. ඊළඟට ඔන්න පුතේ වේදනා ස්කන්ධයට, සංඥා ස්කන්ධයට, සංකාර ස්කන්ධයට, විඥාන ස්කන්ධයට විග්‍රහ කරනවා. යාකාච වේදනා සංඥා ඒකේචි සංකාරෝ සංකාරොන්න විග්‍රහ කරන කෙනෙක් එක්ක ඒකේචි සංකාරෝ කෙනෙක් එක බුදු වෙන සංකාර විග්‍රහ කරන ඒකේචි සංකාරෝ අතීත අනාගත පච්චුපන්න ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පරිස යම් විඥානයක් ඇද්ද? විඥානයක් ඇද්ද? විඥානය කියන්නේ දැන ගැනීම. එතකොට දැන ගැනීම මේ ආකාරයට දැන ගැනීම එතකොට මේ විදිහට විග්‍රහ කරන්නේ යම් දැන ගැනීමක් ඇද්ද? ඒ වගේම දුර හෝ ළඟ විඥානයක් ඇද්ද? එත්තාවතානකෝ බික්කු කන්දානං කන්දාදි වචනන්ති. එත්තාවතාකෝ බික්කු කන්දානං කන්දාදි වචනන්ති.
මහානේ ස්කන්ධේනට ස්කන්ධ ප්‍රඥප්තිය මෙතකින්නේ. ඔන්න බුදු පියාණන් රූපස්කන්ධය වෙනම විග්‍රහ කරා, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධයට ප්‍රඥප්තිය වෙනම විග්‍රහ කරා. ඒත් පැනුවේ මොකද්ද? 11 ආකාරයේ කන්ද විග්‍රහය. නේද? ඔන්න එතකොට ඒ කාරණා හතරට ස්කන්ධ ප්‍රඥප්තිය මෙතකින් මේ කියලා විග්‍රහය. එතකොට බුදු පියාණන් ස්කන්ධ විග්‍රහ කරේ ප්‍රඥප්තියක් එක්කනේ. ඇයි එහෙම නැත්? ඇයි එහෙම විග්‍රහ කරන්නේ? ප්‍රඥප්තියක් එක්ක විග්‍රහ කරන්නේ නැත්නම් ස්කන්ධ කතා කරන්න පුළුවන්ද? කොහොමද කතා කරන්නේ හිතන්න චුට්ටක්. බුදු පියාණන් සබණ කියන්නේ රහතන් වහන්සේටද ලෝකේ පෘථග්ජනයටද? රහතන් වහන්සේට නෙවෙයිනේ පුතේ. ලෝකේ පෘථග්ජනේ ඉන්න කෙනෙකුටනේ. එතකොට කන්ද විග්‍රහ කරනවා කන්ද ප්‍රඥප්තිය එක්ක. පැවැත්ම එක්ක. දැන් පුතේ මෙතන බුදු පියාණන් 11 ආකාරයේ කන්ද විග්‍රහයට නාම රූපවත් නාම කියලාවද්ද කතා කළේ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ කියලාද කතා කළේ. වේදනා සංඥා සංකාර එක්ක 11 ආකාරයේ පැවැත්ම එක්ක විඥාන ස්කන්ධ කියලා නේද? දැන් අතන රූපස්කන්ධය පෙන්වන්නේ මොකක් එක්කද? 11 ආකාරයේ කන්ද විග්‍රහයක. එතන රූපස්කන්ධයේ නාම රූප විග්‍රහයක් කතා කළාද? නෑනේ. ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ කතා කළේ මොකක් එක්කද? ඒත් 11 ආකාරයේ කන්ද පැනවීම එක්කනේ. එතකොට ඒ වේදනා සංඥා සංකාර විඥාන මෙව්ව මහණෙනි නාමය කියලා කතා කළාද? වේදනා සංඥා සංකාර විඥාන ඒවා නාමය කියලා කතා කළාද? එහෙම කතා කරෙත් නෑ නේ බුදු පියාණන්සේ. එහෙම කතා කරෙත් නෑ. එතකොට පුතේ බුදු පියාණන් ස්කන්ධ ප්‍රඥප්තිය වෙන්නේ මොනවා එක්කද? අතීත අනාගත වර්තමාන හීන ප්‍රනීත දුර්ලංඝ සියුම් ගොරෝසු කන්ද ස්කන්ධ විග්‍රහය එක්ක. එතකොට ස්කන්ධ කියන්නේ මොනවද? අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත සියුම් ගොරෝසු දුර්ලංඝ කියන 11 ආකාරයේ පැවැත්ම තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පැවැත්මට කියනවා කන්ද. මොනවද? ස්කන්ධ. ඔන්න බුදු පියාණන්සේ ස්කන්ධ විග්‍රහය. දැන් මේ ස්කන්ධ විග්‍රහය තුල පුතේ නාම රූප කතා කරනවද බුදු පියාණන්සේ? මහණෙනි මේ ස්කන්ධ කියන්නේ නාම රූපමයි, එව්ව එකමයි ස්කන්ධ පවතින්නේ. සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ එහෙමමයි ඒත් එක්කමයි කියලා කිව්වද? නෑ නේද? එහෙම විග්‍රහයක් කළේ නෑනේ ස්කන්ධ එක්ක. නාම රූප ඇඳලා සතර මහා ධාතු ඇඳලා කතා කරේ නෑනේ. ස්කන්ධවල ප්‍රඥප්තියක් එක්ක කතා කරද්දිත් එහෙම කතා කරේ නෑනේ. නෑ. එතකොට ප්‍රති කවුරු හරි කෙනෙක් ස්කන්ධ කතා කරනකොට 11 ආකාරයේ කන්ද විග්‍රහය නැතුව පංචස්කන්ධ කතා කරනවා නම් හරි. ඔය ආපු ප්‍රශ්නෙත් එක්ක දැන් ආපු ප්‍රශ්නෙත් එක්ක බලන්න මේ කියන කාරණා. කවුරු හරි ස්කන්ධ කතා කරනකොට 11 ආකාරයේ කන්ද විග්‍රහය නැතුව පංචස්කන්ධ කතා කරනවා නම් හරි. ඒ වගේම කෙනෙක් ස්කන්ධ කතා කරනකොට ස්කන්ධ බෙදලා කොටස් කරලා වෙන් කරලා නාම රූප එක්ක ඈඳලා කතා කරනවා නම් හරි. ඒ වගේම පටිච්ච සමුප්පන්න ධර්මයක් වන නාම රූපවලට මොකද්ද? පටිච්ච සමුප්පන්න ධර්මයක් වන නාම රූප වලට ස්කන්ධ බෙදලා කොටස් කරලා කතා කරනවා නම් හරි. මේ විදියට ආර්ය න්‍යායටත් ලෝකේ පැවැත්ම ඈඳලා කතා කරනවා නම් පුතේ ඒක අලුත් ධර්මයක්. අලුතෙන් කෙනෙක් හොයාගෙන අලුත් ධර්මයක්. එයත් බුද්ධ. එහෙම විග්‍රහයක් නම් ඉන්නේ එයත් බුද්ධ පුතේ. ඇයි පුතේ බුදු පියාණන් වහන්සේත් එහෙම කතා කරන්නේ නැහැ. හිතන්නකෝ. ඇයි ඉතින් බුදු පියාණන් වහන්සේත් එහෙම කතා කරන්නේ නැතුව කෙනෙක් අලුත් විග්‍රහයක් කතා කරනවනේ. කොයි තියෙන කෑලි ගලපලා මට තේරෙන විදිහට අරන් යමක් ඉස්මතු කරලා පෙන්වන්න කතා කරනවනේ. ස්කන්ධ විග්‍රහයට කොතනකවත් පටිච්චසමුප්පාදේ නාම රූප ඇඳලා පුතේ කතා කරනවද බුදු පියාණන් වහන්සේ කියන්නකෝ. ස්කන්ධ විග්‍රහයකට කොතනකවත් බුදු පියාණන් වහන්සේ පටිච්චසමුප්පාදේ නාම රූප ඇඳලා කතා කරන්නේ නැහැ නේද? ස්කන්ධ කොටස් කරලා බෙදලා නාම රූප කොටසට ඇඳලා රූප කොටසට ඒ ස්කන්ධවල ඉතිරි ටික ඇඳලා පටිච්චසමුප්පාදේ නාම රූප විග්‍රහයට ස්කන්ධවත් පංචස්කන්ධයවත් බුදු පියාණන් වහන්සේ කතා කරනවද? කතා කරන්නේ නෑනේ පුතේ. එතකොට වෙන කවුරු හරි එහෙම කතා කරනවා නම් ඉතින් එයත් බුද්ධ නෙමෙයිද? ඉතින් අලුත් ටිකක් හොයාගන්නේ. ඒ කියන්නේ පුතේ අලුත් ධර්මයක් හොයාගන්න. බුදු පියාණන්සේ භාගෙත්නේ ධර්මයේ දේශනා කරලා තියෙන පුතේ.
පුතේ අපේ බෝධිසත්වයෝ පුතේ සිදුවත් කුමරු විදියට ලෝකේ පහළ වෙනකොට සියලු ලෝක ධාතුවට මාලෝකේ විහිදුනා කියනවා පුතේ. බෝධිසත්වයෝ මේ ලෝකේ පහළ වෙනකොට බුදු පියාණන් සෙනීමක් කතා කරන්නේ බෝධිසත්වයෝ සිදුවත් කුමරු මේ ලෝකෙට පහළ වෙනකොට පුතේ සියලු ලෝක ධාතුව මාලෝකේ විහිදුනා කියනවා. එවැනි අසාමාන්‍ය පුරුෂයෙක් පෙන්නපිය මූලික බුද්ධ වචනේ පුතේ යෝනිසෝ මනසිකාරයක් අත්තං උප්පරික්කති කෘත්‍ය ප්‍රතිපදාවක් නැතුව මේ කාරණා කියන්නේ කවුද? ඒකත් කියන්නේ බුදු පියාණන්. යෝනිසෝ මනසිකාර අත්තං උප්පරික්කති කෘත්‍ය ප්‍රතිපදාවක් නැතුව තමන්ගේ කෝණයට තමන්ට ගැළපෙන විදියට විග්‍රහ කරන පුදේ බුදු පියාණන් කියන යා තමනුත් විනාශ වෙනව විතරක් නෙවෙයි අන් අයට කියලා ශාසනයත් විනාශ කරනවා. කවුද මෙහෙම කියන්නේ? බුදු පියාණන් කියන්නේ පංචක නිපාතේ කියන බුද්ධ වචනේ ඉගෙන ගන්නවා. බුද්ධ වචනේ අනුවටම කල්පනා කරන හැබැයි තමන්ගේ රාපුවට ගැළපෙන විදියට තමන්ට තේරෙන විදියට තමන් දන්න ධර්මයත් එක්ක ගැළපෙන විදියට වටහා ගන්නවා. අත්තන් ගන්නති අනත්තන් රින්නති. අර්ථය නෙමෙයි අනර්ථය. ඇයි? යෝනිසෝ මනසිකාරය දන්නේ නැහැ. අත්තන් උපපරික්කති කෘත්‍ය දන්නේ නැහැ. විතක්ෂණිය දන්නේ නැහැ. පටිපුච්චාවිනීතා දන්නේ නැහැ. සම්මාදිට්ඨියට පූර්වාංගම බුදු පියාණන් දේශනා කරන මූලික කාරණා ටික. ඒව දන්නේ නැතුව මොකෙන්ද දැන් තෝරගන්නේ? අවිද්‍යාව පත්‍ය සංකාර දැනුමින්නේ. ඉතින් දැන් මොකද වෙන්නේ? අර්ථයද අනර්ථයනේ අර සර්පයාගේ පින්දෙන් අල්ලගත්තා වගේ. ඇයි පහසු වෙන්නේ? සර්පයාගේ පින්දෙන් අල්ලන්න පහසු වෙන්නේ නැද්ද? හැබැයි දැස්ත කරනවද නැද්ද? ඉතින් ඒ වගේ තමයි අවිද්‍යාව පත්‍ය සංකාර දැනුම එක මනෝ සංකල්පයක තමන්ගේ කෝණයට වැටෙන විදියට තෝරගන්නේ හරියට පහසු නැද්ද? පහසු වෙන්නේ. බුදු පියාණන් ධර්මයේ ලෝකෝත්තරයි කියලා පරමාර්ථය කියලා අපි ලොකුවට බුදු පියාණන්සට තනක් දීලා ධර්මයට තනක් දීලා බුදු පියාණන් ධර්මයේ ලෝකෝත්තරයිනේ. බුදු පියාණන් ධර්මයේ පරමාර්ථ ධර්මයේ කියලා ධර්මයට බුදු පියාණන්සට තනක් දීලා ලේබල් කරලා ලෝක විග්‍රහයකින් විග්‍රහ කරගන්නවා. විග්‍රහ කරගැනීමලක් ලෝකෝත්තර ධර්මයේ ලෝක විග්‍රහයි. විග්‍රහ කරගන්නවා. විග්‍රහ කරගෙන දඟලන දැඟලිල්ලක් පුතේ ඒක දැඟලිල්ලක්ම තමයි ඉතින්. අර බුදු වෙන සූත්‍රය කියන්නේ ඇහුවෙත් බුදුබණම අහලා නැත්තේත් බුදුබණම. ඉගෙන ගත්තෙත් බුදු පියාණන් ධර්මයේම ඉගෙන ගත්තේ නැත්තේත් බුදු පියාණන් ධර්මයේ. ප්‍රතිපදාවක් නැහැ, මඟ වැඩිවීමක් නැහැ, යෝනිසෝ ප්‍රත්‍යක් නැහැ, පටිපුච්චාවිනීතාවක් අත්තං උප්පරික්කති කෘත්‍යයක් නැහැ. ඒ බුදු පියාණන්සේ ප්‍රත්‍යඥයට මඟ වඩන්න පෙන්නපු මූලික කාරණා ටික පුතේ. ඒව අතහැරලන්නේ මේද පුතේ? අතහැරලන්නේ මේද අද? පුතාම කිව්වා දේව ස්වාමීන් වහන්සේ කතා කරන්නෙත් නැහැ කිය. ඒවා දෙව්ව කතා කරන්නේ කියන මූලිකම කාරණා ටික. ඒ කාරණා ටිකම අතහැරලා. අද මම කිව්වේ ඒක අර ඔයාලා ආරාධනා කරන හින්දා කතා කරනවා මිස නැත්තම් පුතේ කතා කරන්න බෑ මේ ධර්මයේ. අද අවිශ්යයි අදයට මේ ධර්මයේ පුතේ. බුදු පියාණන් පෙන්වන ප්‍රතිපදාවට උඩින් පැනලා යන සුතවත් පුතඥ වෙලා ඉන්නේ ගොඩ දෙන්නේ. ඉද මේ සත්‍යං අඤ්ඤම් මොගුමඤ්ඤං ඒ කරලා. මොකද මං කියන එකමයි හරි අනිත්‍යයි කියන එක වැරදි. බුදු පියාණන් කියන නේතං තානං විජ්ජති අවබෝධ කරන්නේ නෑමයි. මේ බුදු පියාණන් කියන මූලික බුද්ධ වචන යෝනිසෝ අත්තං උපරික්කති ඌ අතහැරලා ඔය මූලික කෘත්‍ය නැතුව පුතේ අනුලෝම කන්තියට බැස ගැනීමක් වෙන්නෙම නෑ. ඒ කියන්නේ ධම්මනිත්‍යානකන්තිය ආයාට ධම්මනිත්‍යානකන්තිය කොහොමටවත් නෑ. ඒ කියන්නේ ඉන්නේ මොකද? දුෂ්ටියක. ඊට පස්සේ ධර්මය කියලා මන් දන්න ධර්මයක් තියෙනවා. බුදු පියාණන්සේ ධර්මය මන් දන්න ධර්මයක් තියෙනවා. ඒ බුදු පියාණන්සේ කිව්ව ධර්මයේ ඒ වචනම තමයි. හැබැයි ධර්මයේ තමයි බුදු පියාණන් කියපු ඊ වචනම ගන්න මගදේශී වචන, පාලි වචන, අධි වචන, ප්‍රඥප්ති, නිරුක්ති, ව්‍යාකරණ, ව්‍යංජන මාරම් පුතේ බුදු පියාණන් ධර්මයේ කියලා ඒ වචන මාරම් හැබැයි ධර්මයේ තමයි. ඒ වචන බුදු පියාණන් වචන. බුදු පියාණන් විග්‍රහ කරපු වචන වලින් ධර්මයේ පෙන්වන තමන්ගේ පැත්තේ. පුතේ අනර්ථය. ඒ නිසා මේ කාරණා දරා ගන්න. මේ කාරණා දරාගෙන උන්ට තනක් යෙදෙන විදිහට කල්පනා කරන්න බලන්න. පුතේ පංචකාමයෙන් ඒ කර්ණ තුල යනවා කියන්නේ පුතේ ආය ලේසි දෘෂ්ටියක් නෙමෙයි. පුතේ පංචකාමයෙන් නම් කොහොම හරි ගැලවෙන්න පුළුවන්. තේරුමක් නැහැ වැඩක් කියලා මේ මනෝ හිතළු සංකල්ප ඔස්සිදීලාට පංචකාමයෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි පුතේ ධර්මයේ තුල දෘෂ්ටි ගතික වුණොත් අය ගැලවීමක් නැහැ. පංචකාමයෙන් කොහොම හරි ගැලවෙන්න පුළුවන් කසුන් පුතේ.
ධර්මයේ තුල නම් දෘෂ්ටිගත වුණොත් පුතේ ආයි ගැලවීමක් නැහැ. ඒ නිසා පුතේ බලන්න දැන් බුදු පියාණන් වහන්සේ ස්කන්ධ එක්ක නාම රූප විග්‍රහයක් පෙන්නනවද දේශනාවේ කොතනකවත්? පුතේ මෙන්න මේ කාරණා ටිකක් මේ කාරණා හොඳට දරා ගන්න. බුදු පියාණන් වහන්සේ නාම රූප කතා කරන්නේ නාම රූප හම්බෙන්නේ පටිච්චසමුප්පාදේ ආර්ය න්‍යාය එක්ක පුතේ. බුදු පියාණන් වහන්සේ පටිච්චසමුප්පාදේ කතා කරනකොට නාම රූප කතා කරනකොට ඔයාලට කොතනකවත් හම්බෙලා තියෙනවද පටිච්චසමුප්පාදයට එක්ක නාම රූප එක්ක ස්කන්ධ පංචස්කන්ධ විග්‍රහ කරන බුදු පියාණන් වහන්සේ කොතනකවත් විග්‍රහ කරන්නේ නැහැ පුතේ. අනේ පුතේ මගේ ගුරුවරුවත් ඒ ගුරුවරුන්ගේ ගුරුවරුවත් නාවිනි හරිදම්ම ස්වාමීන් වහන්සේ ඒ උන්වහන්සේගේ ගෝල ගුරුවරයෙක් තමයි මගේ ගුරුවත්. ඉතින් උන්වහන්සේලාවත් ඒ ගෝල ගුරුවරුවත් අපිට පුතේ මේ විදිහට දේවල් ඒ විදිහට මූලික බුද්ධ වචන ඉගෙනුවේ නෑ පුතේ. ඒ වගේම අපිට කමටහන් දුන්නේ ඉතින් අපේ ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේ. ඒ උන්වහන්සේලා පුතේ ওই විදිහට අපිට විග්‍රහයක් දුන්නේ නෑ නාම රූප ස්කන්ධ වලට. මූලික බුද්ධ වචනයක ඔවැනි පැහැදිලි කිරීමක් තමයි කරේ පුතේ. ඉතින් ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේලා අපේ ඒ අර ගුරුවරු ඉතින් පුතේ අපිට ඒ විදිහට විග්‍රහයක් කියලා දුන්නේ ඔය අහන විදිහට විග්‍රහයක්. ඉතින් පුතේ එතකොට කසුන් පුතේ අපි අදට ඒ අතිවරයාණන් පෙන්නපු මාර්ගය එක්ක තමයි පුතාලහන දහම් කරුණු වලටත් මූලික බුද්ධ වචනේ එක්ක විග්‍රහ කරන්න පුතේ. ඒ දා උන්වහන්සේලා අපිට පෙන්නලා දුන්න. ඉතින් පුතේ ඒකත් කවුරු හරි කසුන් පුතේ වැරදි කියනවනම් ඉතින් අපේ ඒ ගුරුහරුකම් පෙන්නපු උන්වහන්සේලාටත් වැරදිලා. දෙන්නා ඥානදීප ස්වාමීන් වහන්සේලාටත් වැරදිලා. හරිදම්ම ස්වාමීන් වහන්සේලාටත් වැරදිලා. නෙමෙයිද පුතේ? ඉතින් අපි කතා කරන්න පුතේ උන්වහන්සේලා පෙන්නපු යම් දෙයක් එක්කනේ පුතේ. අපේ හිතේ මනෝ සංකා අනික ඒ උන්වහන්සේ පෙන්නේ මූලික බුද්ධ වචනයත් එක්ක. ඉතින් බුද්ධ වචනේමනේ කතා කරන්න පුතේ. බුදු දහම පෙන්න මූලික බුද්ධ වචනයත් එක්ක. ඉතින් ඒකට ඒවත් වැරදි එතකොට. හැබැයි අපි මෙච්චර කාලයක් පුතේ උන්වහන්සේලා පෙන්නපු ධර්ම මාර්ගය දරාගෙන අදටත් පුතේ සුළුෙන් හෝ ගමනක් යන්නේ මෙච්චර කාලයකට. දැන් මම පුතාට මෙච්චර විස්තර කරන්න හේතුනේ පුතා කියවනේ කවුද ස්කන්ධ නාම රූප එක විග්‍රහ ස්කන්ධ නාම රූප එක එකට විග්‍රහ කරනවා කියලා. ස්කන්ධ වලට නාම රූප එකතු කරලා කොටස් කරලා පෙන්නලා. ඉතින් පුතේ මං හරි පුදුම වුණා පුතේ. බුදු පියාණන් වහන්සේවත් ඒ කොතනකවත් එහෙම කතා නොකරනකොට අපිට අපේ ගුරුවරුත් එහෙම කිව්වේ නැතිකොට ඉතින් පුදුම වෙන්න එපාද කියන්නකෝ. පුදුම වෙන්න කාරණාවක් නේ බුදු පියාණන් වහන්සේවත් පෙන්වන්නේ නැහැ පුතේ. පුතේ මේක අහන්නකෝ බුදු පියාණන් වහන්සේ ස්කන්ධ පංච උපාදානස්කන්ධ කතා කරනකොට සාමාන්‍යයෙන් නාම රූප කතා කරනවද? ස්කන්ධ පංච උපාදානස්කන්ධ කතා කරනකොට සාමාන්‍ය බුදු පියාණන් වහන්සේ නාම රූප කතා කරනවද? නෑනේ. පටිච්චසමුප්පාදේ කතා කරද්දී බුදු පියාණන් වහන්සේ නාම රූප කතා කරන්නේ. පංච උපාදානස්කන්ධය ධාතු ආයතන ස්කන්ධ විමසන කොටයි පටිච්චසමුප්පාදේකයි නාම රූප හම්බ වෙන්නේ. එතකොට පටිච්චසමුප්පාදේ හම්බ වෙනකොට හම්බ වෙන නාම රූප වලට ස්කන්ධ කියලා පංචස්කන්ධය ඇඳලා කතා කරනවනේ. පටිච්චසමුප්පාදය හම්බ වෙනකොට හම්බ වෙන නාම රූප වලට ස්කන්ධ කියලා පංචස්කන්ධය ඇඳලා කතා කරනවනේ. දැන් පටිච්චසමුප්පාදයක් මගේ වෙලාද නැද්ද? පටිච්චසමුප්පාදයක් මම වෙලාද නැද්ද? මොකද්ද පුතේ විග්‍රහය? ඒක හරි පුදුමයි. ඒක මට තේරෙන්නේ නැහැ පුතේ. බුදු පියාණන් වහන්සේ පැවැත්ම එක්ක පටිච්චසමුප්පාද විග්‍රහයක් කතා කරන්නේ නෑ පුතේ කොතනකවත්. අනික පුතේ පංච උපාදානස්කන්ධය අත්තං උප්පරික්කති යෝනිසෝ මනසිකාර කරනකොට විඥානයේ හේතුව හැටියටයි හම්බ වෙන්නේ. පංච උපාදානස්කන්ධය අත්තං උප්පරික්කති යෝනිසෝ මනසිකාර පුත්තියට විඥානයේ හේතුව හැටියටයි හම්බ වෙන්නේ. සතර ආහාර කතා කරනකොට විඥානයේ හේතුව හැටියටයි නාම රූප හම්බ වෙන්නේ. මේ තමයි පුතේ බුදු පියාණන් වහන්සේ ප්‍රතිපදාව විග්‍රහ කරනකොට ධර්මයේ දේශනා කරන ආකාරය පොදුවේ පුතේ. ප්‍රතිපදාව විග්‍රහ කරනකොට ධර්මයේ දේශනා කරන ආකාරය විඥානේ පංච උපාදානස්කන්ධ නාම රූප පටිච්චසමුප්පාදේ මේ කාරණා පොදුවේ දේශනා කරන විග්‍රහය පුතේ මේ. මොකද පුතේ බුදු පියාණන් වහන්සේ ඊතර වීමක් කුළු ගන්නලා මිස ලෝකේ ඉන්න කෙනෙකුට විශේෂ නිර්දේශයක් ලෝකේ සිද්ධාන්තයක් ඉගෙනුවේ නැහැ. අනික පුතේ බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේ දුකෙන් ඈතර වෙන්න මාර්ගය පෙන්වුවේ පංචස්කන්ධයේ මහණෙනි පංචස්කන්ධයේ ස්කන්ධ චිත්ත වීති සිත් පරම්පරා නාම රූප මෙව්ව පිරිසින් දකින්න කියලාද පංචස්කන්ධයේ පිරිසින් දකින්න කියලාද ඔහොම එකක් කිව්වද නෑනේ
පංචස්කන්ධයේ ස්කන්ධ චිත්ත දුක්ඛ බුදු පෙන දුක්ඛාර සත්‍ය විග්‍රහ කරේ දුකෙන් ඈතර වෙන මාර්ගයේ විග්‍රහ කරනකොට පෙන්වුවේ මහණෙනි පංචස්කන්ධයේ ස්කන්ධ චිත්ත වීති සිත් පරම්පරා නාම රූප මෙව්ව පිරිසින් දකින්න කියලාද නැත්නම් පංච උපාදානස්කන්ධේ පිරිසින් දකින්න කියලාද පංච උපාදානස්කන්ධේ පිරිසින් දකින්න කියලානේ එතකොට බුදු පෙන දුකෙන් ඈතර වීමට දුක්ඛාර සත්‍ය කිව්වේ මොකද්ද පංචස්කන්ධේ ස්කන්ධ චිත්ත වීති සිත් පරම්පරා නාම රූප පිරිසින් දැකීමද පංච උපාදානස්කන්ධ පිරිසින් දැකීම. රූපණ විදීම් දැන ගැනීම හඳුනා සකස් වීම කියන පංච උපාදානස්කන්ධේනේ. එතකොට කසම්පතේ කවුරු හරි කියනවනම් මේ දුක්ඛාරිය සත්‍යයට ප්‍රතිපදාවට ගෝචර බුදු පියාණන් වෙන්න මූලික කාරණා නෙමේ සුතාදතවස්ස පරිසම් මනසාන පෙක්කති විය යුත්තේ ස්කන්ධයි නාම රූපයි චිත්ත වීති සිත් පරම්පරායි චෛතසික මේවයි කියලා කියනවනම් ඒකත් අලුත් ධර්මයක් නේ. බුදු වෙනස් දුක්ඛාරිය සත්‍යෙට ඕ කාරණා කතා කරනවද? චිත්ත වීති සිත් පරම්පරා 480යි 120ට මේව කතා කරනවද? දුක්ඛාරිය සත්‍යෙට නෑනේ කතා. එතකොට කෙනෙක් කියනවා ඒ කර්මයේ ස්කන්ධ නාම රූප චිත්ත වීති සිත් පරම්පරා චෛතසික මේ කරුණුයි කියලා සුතාදතවස්ස පරිසා මනසානුපිත්ත වීති. බුදු වෙනස් එහෙම කියන්නේ නෑනේ කොතනකවත්. චතුරාර්ය සත්‍ය දුක්ඛාරිය සත්‍යයට එහෙම කිව්වද? ඒක එහෙම කියන්නේ නැතුව කෙනෙක් කියනවනම් අලුත් ධර්මයක් නේ. මොකද බුදු පියාණන් එහෙම කියන්නේ නෑ. මොකද පුතේ බුදු පියාණන් සතරසා වස්සා පරිසා මනසානුපෙක්කති විග්‍රහ කරන්නේ ditthya suppatiddha වෙන්න. එතකොට ඒ කාරණා වෙන්නේ බුදු පියාණන් පෙන්වන විග්‍රහය එක්ක බුදු පියාණන්සේ දුක්ඛ ආර්ය සත්‍යය දේශනා කරේ ස්කන්ධ නාම රූප චිත්ත වීති සිත් පරම්පරා දුක්ඛ කියලාද පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලාද පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලානේ අසංපත ස්කන්ධ චිත්ත වීති සිත් පරම්පරා මෙවුව පුතේ රූපණ විඳීම හඳුනා ගැනීම දැන ගැනීම කියන පංච උපාදානස්කන්ධයේ කෘත්‍ය ඒ කරුණ ස්කන්ධ චිත්ත වීති සිත් පරම්පරා මේ කරුණ පුතේ පංච උපාදානස්කන්ධයේ කෘත්‍ය රූපණ විඳීම හඳුනා ගැනීම දැන ගැනීම තුල කෘත්‍ය ඒක බුදු පියාණන් මෙහෙමයි වෙන්නේ කියලා ඉවරයි. ඒ කරුණ කියලා ඉවරයි. ඊළඟට දුක්ඛාරිය සත්‍යයට බුදු පියාණන් මොකද්ද විග්‍රහ කරන්නේ? පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒක පිරිසින් දකින්න. ඒ ස්කන්ධ චිත්ත වීති සිත් පරම්පරා චෛසික කියන කාරණා පංච උපාදානස්කන්ධයට චන්දරාගේ යෙදුන තන උපාදානී කෘත්‍යයි පුතේ ඒ කරුණ. ඒ කරුණ උපාදානී කෘත්‍ය. එතකොට පුතේ ඒවා අපි පොතපත කියවලා දැනගත යුතුයි. හැබැයි ප්‍රතිපදාව කියන්නේ ඒක නෙමෙයි. නමුත් ඒ කරුණුත් ඉගෙනගත යුතුයි. බුදු පියාණන්ගේ ප්‍රතිපදාව වෙන විග්‍රහ කරනවනේ පුතේ. බුදු පියාණන්ගේ ප්‍රතිපදාවට ඔව කොතනකවත් කොයි සූත්‍රයකවත් විග්‍රහ කරන්නේ කොතනකවත් විග්‍රහ කරන්නේ නැහැ. අනික පුතේ ස්කන්ධ කියන්නේ පැවැත්ම තුල 11 ආකාරය තුල පැවැත්ම ස්කන්ධ කියන්නේ පැවැත්ම 11 ආකාරය තුල පැවැත්ම. නාම රූප කියන්නේ පටිච්චසමුප්පාදේ. මේක පුතේ දෙකක්. ස්කන්ධ කියන්නේ පැවැත්ම 11 ආකාරය තුල පැවැත්ම නාම රූප කියන්නේ පටිච්චසමුප්පාද. මේක පුතේ දෙකක්. වේදනා චේතනා පස්ස මනසිකාරය චත්තාරෝධ මහ භූතං චතුර්ණන්ත මහ භූතං සතර මහා ධාතු උපාදානයි කියලා දෙකක් විග්‍රහ කරනවා. මොකක් විග්‍රහ කරනකොටද? රූපය විග්‍රහ කරනකොට. කයට පොට්ටබ්බේට මුතේ වෙනම උපාදින්න වෙනම. ආර්යනියා ඉස්මතු වෙන්න බුදු පියාණන් වහන්සේ අතීත කෘදන්තයකන උපාදින්න පෙන්වන්නේ. අතීත කුදන්තකින් උපාදින්න පින්න. අන්න උපාදින්න හොයනකොට නාම රූප හම්බෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයක් හැටියට. ඊතර වීම එක්ක පුතේ. මඟ වැඩිම තුල නුවණක් එක්කයි කරුණ හම්බ වෙන්නේ. එතකොට නාම රූප කතා කරන්න උනේ විඥාන ප්‍රත්‍යයෙන්. දැන් විඥානය දැන ගැනීම ප්‍රඥාව. මොකද විඥානේ ප්‍රඥාව වෙන් කළ කතා කරන්න බෑ. විඥානය දැන ගැනීම නොවීම නිසා නාමකය පටික සම්පස්සය රූපකය අධිවතන සම්පස්සය. නාමකය පටික සම්පස්සයත් රූපකය අධිවතන සම්පස්සයත් ඒ කරුණ නොදන්නා නිසා මේ කාරණාවත් අහන්නකො තවත් අවධානය. ඔන්න පුතේ බුදු පියාණන්සේ උත්තරී පඤ්ඤං ආපුජ්ජි කෝණකෝ බන්තේ හේතුකෝ පච්චයෝ රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය. ඔන්න අහනවා භාග්‍යවතුන් වහන්සේ රූපස්කන්ධ ප්‍රඥාප්තියට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ඊළඟට හේතුකෝ පච්චයෝ වේදනාස්කන්ධස්ස පඤ්ඤාපනාය. වේදනාස්කන්ධ ප්‍රඥාප්තියට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ඊළඟට කෝ හේතුකෝ පච්චයෝ සංඥාස්කන්ධ පඤ්ඤාපනාය. සංඥාස්කන්ධ ප්‍රඥාප්තියට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ඊළඟට කෝ හේතුකෝ පච්චයෝ
හේතුකෝපච්චය සංකාර ස්කන්ධ පඤ්ඤාපනයි. සංකාර ස්කන්ධ ප්‍රඥාප්තියට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද? ඊළඟට කෝ හේතුකෝපච්චය විඥාන ස්කන්ධ ප්‍රඥාපනයි. විඥාන ස්කන්ධ ප්‍රඥාප්තියට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද? ඔන්න පුතේ බුදු පියාණන්සේ මොකද්ද මේ අහන්නේ? බුදු පියාණන්සේ මොකද්ද මේ අහන්නේ? රූපස්කන්ධ, විඥානස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ වල ප්‍රඥාප්තියට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද? දැන් මොකකටද හේතු අහන්නේ ප්‍රත්‍ය අහන්නේ මේ? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ ප්‍රඥාප්තියට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද? එතකොට ඔන්න බුදු පියාණන්සේ ඔන්න විග්‍රහ කරනවා මහණේ රූපස්කන්ධ ප්‍රඥාප්තියට හේතුවත් ප්‍රත්‍යක් දෙකම සතර මහා භූතයෝ. රූපස්කන්ධයේ ප්‍රඥාප්තියට හේතුවත් ප්‍රත්‍යක් මිස රූපස්කන්ධ ප්‍රඥාප්තිය කියන්නේ සතර මහා ධාතු කියන්නේ නෑ. රූපස්කන්ධ ප්‍රඥාප්තියට මහණෙනි හේතුවත් ප්‍රත්‍යක් සතර මහා භූතයෝ. වේදනාස්කන්ධ ප්‍රඥාප්තියට, සංඥාස්කන්ධ ප්‍රඥාප්තියට, සංකාරස්කන්ධ ප්‍රඥාප්තියට හේතුවත් ප්‍රත්‍යක් මේ පැනවීම තුනටම හේතුවත් ප්‍රත්‍යක් ස්පර්ශය. වේදනාස්කන්ධ ප්‍රඥාප්තියටත්, සංඥාස්කන්ධ ප්‍රඥාප්තියටත්, සංකාරස්කන්ධ ප්‍රඥාප්තියටත් හේතුවත් ස්පර්ශය ප්‍රත්‍යක් ස්පර්ශය. ඊළඟට විඥානස්කන්ධ ප්‍රඥාප්තියට හේතුවත් ප්‍රත්‍යක් දෙකම නාම රූප කියලා බුදු පියාණන්සේ ඔන්න විග්‍රහ කරනවා. මොකටද? විඥානස්කන්ධ පැනවීමට හේතුවත් නාම රූප ප්‍රත්‍යක් නාම රූප. දැන් බුදු පියාණන්සේ කිව්වද විඥාන ස්කන්ධ කියන්නේම නාම රූපයි කියලා? නෑ හේතු ප්‍රත්‍ය වශයෙන් විග්‍රහ කරන්නේ මොකටද? විඥාන ස්කන්ධ පැනවීමට හේතු ප්‍රත්‍යයයි නාම රූප. ඔන්න බුදු පියාණන්සේගේ මූලික බුද්ධ වචනේ. දැන් පුතා ඒ ප්‍රශ්නයත් එක්ක දැන් අප කියනකොට බුදු පියාණන්සේ ස්කන්ධ බෙදලා කොටස් කරලා නාම රූප විග්‍රහයක් කළාද මෙතන? නෑනේ. විඥාන ස්කන්ධ පැනවීමට හේතුවයි ප්‍රත්‍යයයි නාම රූප. දැන් නාම රූප කියනකොට එවැනි විග්‍රහ දැන් නාම රූප කියලා විග්‍රහ කරන බුදු පියාණන්සේගේ නාම රූප කියනකොට ස්කන්ධ බෙදලා කොටස් කරලා මෙතන විග්‍රහ කරනවද නාම රූප වලට? නැහැ නේද? ඒතකොට කවුරු හරි කියනවනම් නාම රූප කියනකොට නාම රූප කියන්නේ ස්කන්ධ බෙදලා කොටස් කරලා කිව්වම හරි කියලා. හරි පුදුමයි පුතේ. නෙමෙයිද? හරි පුදුම නැද්ද? බුදු පියාණන්සේ එහෙම කියන්නේ නේද? බුදු පියාණන්සේ විඥාණයට හේතු ප්‍රත්‍යයයි නාම රූප විග්‍රහ කරන්නේ. නාම රූප කියන්නේ පටිච්චසමුපාද. ස්කන්ධ කියන්නේ පැවැත්ම පුතේ. ඇයි එහෙනම් නාම රූප තුලට රිංගලා නාම රූප ඇතුලේ ස්කන්ධ තියෙන විදිහට ස්කන්ධ බෙදලා කොටස් කරලා නාම වලටයි රූප වලටයි දාලා වෙන් කරන්නේ? බුදු පියාණන්සේ පුතේ ධර්මී කියන්නේ සමාදන් වෙලා ලෝකයේ තුල läගගෙන සක්කාය දිට්ඨිය වාසය කරන්නද ඊතර වීමක්ද ඉස්මතු කරන්නේ? දැන් අර විග්‍රහය තුළ läග ගැනීමක් නේ තියෙන්නේ. හොඳට හිතන්න. ඔය ආහන විග්‍රහයත් එක්ක läග ගැනීමක් තියෙන්නේ පුතේ. ඔයා කියනවා කායෙන් හරි ඔයාට ඇහුන එකක් එක්කනේ එකම. ඉතින් ඒ විග්‍රහයත් මොකද්ද පුතේ? හිතන්න චුට්ටක් මේව නෝන්ට තනක් කියදෙන විදියට. ස්කන්ධයි නාම රූපයි බුදු පියාණන්සේ කොතනකවත් දේශනාවේ ඇඳලා කතා කරන්නේ නැහැ. ස්කන්ධ කියන්නේ ගොඩවල් නෙමෙයි අනික. අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර ඊන ප්‍රණීත සියුම් ගොරෝසු දුර්ලභ මේ 11 ආකාරයේ ප්‍රයත්න තුළ රූප වේදනා සංඥා සංකාර වලට ස්කන්ධ කියන්නේ. එතකොට පුතේ ස්කන්ධ පංචස්කන්ධ ඒව තමයි නාම රූප කියන්නේ කියලා පටලවා ගත්තොත් නම් පුතේ කෙනෙක් ප්‍රතිපදාවත් තියායාට ධර්මයේ උණුහුමවත් හම්බ වෙලා නැහැ පුතේ. උණුහුමවත් හම්බ වෙලා නැහැ. බුදු පියාණන්සේ මෙව විග්‍රහ කළේ පුතේ මහා ආකාර පරිතක්කේ කරලා මා දිටිනිච්ඡාකාන්තිය කරලා තමන්ට තේරෙන විදිහට තමන්ට ගැළපෙන විදිහට දෘෂ්ටි වල läග ගන්න නෙමෙයි. සක්කාය නිරෝධ ප්‍රතිපදාව පුතේ ඉස්මතු කරේ. පුතේ නාමකයට නිරුත්ති ප්‍රඥාප්තිය යෙදෙනකොට රූපකයට අදිවචන සම්පස්සේ වෙලා මොකද්ද? නාමකයට නිරුක්ති ප්‍රඥාප්තිය යෙදෙනකොට රූපකයට අදිවචන සම්පස්සේ වෙලා. රූපකයට නිරුක්ති ප්‍රඥාප්තිය යෙදෙනකොට නාමකයි පටිඝ සම්පස්සේ වෙලා. ඉතින් පුතේ ස්කන්ධ කියලා රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධය කියලා ඒක බෙදලා කොටස් කරලා නාම රූප වලට ඇඳලා කතා කරනකොට ඉතින් පුතේ එතනම අනිත් පැත්තේ නාමකය පටිඝ සම්පස්සේ, රූපකය අධිවදන සම්පස්සේ සංහිර වෙලානේ. ඇදිලා ගිහිල්ලා ලං වෙලානේ, ලං කරලානේ. ඉතින් අන්තනේ පුතේ. අන්ත තුල läගගෙන ආයේ läගගෙන ඒ තුල
ඊට පස්සේ වෙන් කරලා කතා කරනවා. හැබැයි ආය අර බෙදලා කොටස් කරලා කතා කරපු එකමයි අයින් කරලා වෙන් කරලා ඒ න්‍යායෙන් විග්‍රහ කරන්නේ. අර විග්‍රහය තුලින් läගගෙන ලං වෙලා එකට කරලා එකතු කරලා ඈඳලා කතා කරලා ඊට පස්සේ වෙන් කරලා කතා කරලා හැබැයි ආය අර බෙදලා කොටස් කරලා කතා කරපු එකමයි අයින් කරලා වෙන් කරලා කතා කරන න්‍යායට යන්නේ. ආයි ගැලවෙන්න නෙමෙයි පුතේ දෘෂ්ටිය. ඇයි මේ විග්‍රහයට අනිත් පැත්තෙන් වැටෙන දෘෂ්ටි හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පුතේ මූලික බුද්ධ වචනේට මුල් තැන දෙන්න. ඔය ඔක්කොම පැටලෙලි පුතේ යෝනිසෝ මනසිකාරයෙන් දකින්න තියෙන දහම අවිද්‍යාව පත්‍ය සංකාර දැනුමින් මට තේරෙන මට ගැලපෙන විදියට විග්‍රහ කරගන්න ගියාම යන දෘෂ්ටිය. ආය පුතේ ගැලවෙන්න නම් නෙමෙයි වෙන දෘෂ්ටියකට ගියපුවාම ඒකෙම läග ගන්නවා. ඉතින් ඒ නිසා පුතේ මේ කරුණු නුවණට තනක් කියදෙන විදිහට ditthya suppadividda වෙන විදිහට නුවණට තනක් කියදෙන විදිහට මට තේරෙන විදිහ නෙවෙයි. මට ගැළපෙන විදිහට අපි මට තේරෙන විදිහට ගලපලා තෝරලා තේරුම් අරන් මෙයයි කියලා අපි Tamanට තේරෙන කොච්චර බුද්ධ ශාසනවල ධර්මයේ තෝර ගලප ඉන්නේ නැද්ද? දැන් ආයෙත් ඒක නම් කරන්න. දැන් ගෞතම බුදු පියාණන් ඒක ඉපත් කියන ආකාර පරිවිතක්කේ කරන්න එපා. දිටිනිච්ඡාකාන්තිය කරන්න එපා. ඒකට ඒක කරනවනම් අපිට ධර්මයේ උණුහුමවත් වැඩිලා නෑ. හැම මොහොතකම පුතේ න අජානාමි භගවා ජානාමි. මම දන්නේ භාග්‍යතුන් වහන්සේ දන්නේ. අද පුතේ අපි කොට දෙන්නේ කොහමද? භාග්‍යතුන් වහන්සේ දන්නදී මමත් දන්නවා. අනිත් කිසි කෙනෙක් දන්නේ නෑ. ඕක නෙවෙයිද කොන්නේ? භගවත් ජානාමි මා ජානාමි. අනිත් ඔක්කොම පෘථග්ජනෝ ඒ අය අජානාමි. අනේ ඉතින් ධර්මයේ උණුහුමවත් හම්බෙලා නැහැ. ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලාවත් ලැබෙන්නේ නැහැ. හේතුව මොකද්ද? යෝනිසෝ මනසිකාරය උත්පාදනය. ඒ නිසා අපේ කසුන් පුතා නිසා මම මේක විග්‍රහ කරේ. ඒ ප්‍රශ්න නිසා මෙච්චර පැත්තකින් ප්‍රති යෝනිසෝ මනසිකාරය කෘත්‍ය තුල දහම දකින්නේ දෙන්න. එහෙම නැතු තමන්ගේ කෝණයට තෝරගන්න එපා. තමන්ගේ කෝණයට ගලප ගන්න එපා. තේරුමක් නැහැ පුතේ කරුණ අපි යමක් ඉගෙන ගත්තා විතර සිද්ධාන්තයක් ඉගෙන ගත්තා විතර ලෝකයේ තුල වෙන දෙයක් දැනගත්තා විතරයි පුතේ බුදු පියාණන්සේ ලෝකයේ තුල සිද්ධාන්තයක් උගන්වන්න නෙමෙයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඊතර වීමක් ඉස්මතු කරන ඉන්න චින්තන වෙනස් විප්ලවයකට යෙදෙන මානසිකාරයක් උත්පාදනය වෙන විදිහට බුදු පියාණන්සේ පුතේ දහම් පරයය විග්‍රහ කරන්නේ. ඒ පරයය පුතේ පද ව්‍යංජන අපි ගලපලා තෝරලා ලෝකයේ තුල läග ගන්න විදිහට අපිට වැටහෙන විදිහට අපි ගලපලා කරලා තැන් වලින් කෑලි අරන් එකතු කරලා පුතේ විග්‍රහ කරගන්නවා කියන අපිට ඊතරීමක් ලැබෙයිද? ඊතරීමක් ලැබෙන්නේ නැහැ. තව තවත් ලෝකයේ තුල läගගෙන සක්කාය දිට්ඨිය කියන කෙලෙස්ේ වර්ධනය කර ගැනීමක් විතරයි. බුදු පියාණන් පෙන්වන්නේ සක්කාය දිට්ඨිය වර්ධනයක් නෙවෙයි පුතේ. සක්කාය නිරෝධ ප්‍රතිපදාව. සංයෝජන වලින් පළවෙනි සංයෝජන. ඉතින් එතනට පාර වදින විදියට ඉන්න චින්තනය වෙනස් වෙන විදියට නෝනට තනක් යෙදෙන විදියට කසුන් පුතේ මේ කරුණු මානසිකාර කරන්න දිට්ඨිය සුප්පටිවිද්දා වෙන විදියට මානසිකාර කරන්න යෙදෙන්නේ කියලා මේ කසුන් පුතාට මතක් කරනවා. එහෙනම් පුතේ තෙරුවන් සරණයි ඈ. ආපු ප්‍රශ්නෙට ටිකක් කාලයක් ගියා උත්තර දෙන්න නේද? මේ ඊයේ වෙලාවක් තිබුණේ ඒකයි. එහෙනම් තෙරුවන් සරණයි පුතේ.